continuity of life. right? එතකොට ඉන්දු කුමලි good afternoon කියලා දාන good afternoon නේ good afternoon නෙවෙයි දැන් good evening වගේනේ. හරි අපි කතා කරගෙන යන්. හරි මේක ලේසි පාඩමක් ඇත්තටම ටිකක් දිග පාඩමක් 10 වසරේ අපිට හම් වෙන ටිකක් විතර දිග පාඩමක් ගොඩක් දිග නෑ. එතකොට කරන්න බැරිත් නෑ ඉතින්. හරි ගොඩක් ඉනවලි මේ ලින්ක් එක දාලා එන්නම් දෙන්නෙක් කිපෙනෙක් ඉන්න ඔයාලගේ. පිසුකට යවන්න විදිහක් නැත ලින්ක් එක යාගේ WhatsApp එකට කරන්න ඇහුවා. එයාට යවන්න ඕනේ මේ Telegram හරහා මගේ Telegram නෑ මේ ෆෝන් එකේ. Telegram ඉන්න කෙනෙක් ඉන්නවද? කවුරු හරි? Telegram ඉන්න කවුරු හරි ඉන්නවද නෑනේ? අපරා දෙන්න ළමයි. හරි ඔක්කොම හරි. sorry. ඒක දැම්මා හරි. ඊට පස්සේ පොඩි announcement වගේ දෙන්න දෙන ඔක්කොම කලින්. ළමයි මේ අපේ grade 11 classes පටන් ගන්නවා ලබන මාසේ දෙසැම්බර් වල දන්නවන්නේ. එතකොට ඒ ක්ලාස් එකට අර රෙජිස්ටර් වෙන්න අපි සයිට් එකක් හදලා තියෙන්නේ. ඒ සයිට් එකට ලොග් වෙන්න ඕන කට්ටියම සයිට් එකට ලොග් වෙලා පොඩ්ඩක් ඒකේ මේ ඔයාලට කියන්නේ හොඳ නරක ඒවා ටික මේවා ටික කියන්න. හරි. හරි. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. තව චූටි වැඩක් තියෙනවා මට මේ කැමරා එකේ කේබල් එක ගහන්න බැරි නම එක ගහන්නම්කෝ. එතකොට හරි ඔක්කොම. හරි.
පටන් ගමු අපි. පොඩ්ඩක් ඒක මේ එක පරක් වුණා. sorry. ඊට පස්සේ ඔන්න continuity of life. හරි. මේක ගොඩක් ලේසි පාඩමක්. කලින් කිව්වා වගේ. ඒකට reproduction ගැන තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ කියන්නේ plant reproduction, male reproduction. ඒක මේව ගැන කතා කරන්න තියෙනවා ටිකක්. right. එතකොට ඉස්සල්ලාම තියෙනවා පොඩි කොටුවක්. what is reproduction? right. හරි. මට කවුරු හරි කියන්න බලන්න උත්තරයක් දෙන්න බලන්න මේ මොකද්ද reproduction කියන්නේ කියලා. කවුරු හරි කියන්න බලන්න. try එකක් දෙමු. Giving birth to a new organisms to continue their species. හරි. ඒ definition එක හරි. Giving birth to new organisms to continue their generation. හරි. දැන් නිකම්ම හිතලා බලන්න සත්තු අපි හිතමු බල්ලෝ පැටව ගැහුවේ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? බල්ලු සංහතිය ඉවරයි සරලව කිව්වොත්. නේ? බල්ලෝ ටික පැටව ගැහුවේ නැත්නම් ඉවරයි. ඒකට හූණු පැටව ගැහුවේ නැත්නම් හූණු පැටව බිත්තර දැම්මේ නැත්නම් පැටව ගහන්නේ නැහනේ. හූණු සංහතිය ඉවරයි. ඒකට මොනවා හරි ස්පීසිස් එක මොනවා හරි ජීවීන්ගේ මොනවා හරි ලිවිං ඕගනිසම්ස් ලාගේ ස්පීසිස් එක කන්ටිනියු වෙන්න නම් අනිවාර්යෙන්ම බාල පරම්පරාවක් යංග ජෙනරේෂන් එකක් හැදෙන්නම ඕන. right? ඒක must. ඒක වෙන්නම ඕන. ඒකයි ඔය කියන්නේ. right. එතකොට ඕක තමයි reproduction කියලා කියන්නේ. right. එතකොට අපි ඒක කටපාඩම් කරගන්න තු හරියට තේරුම් ගන්න බලමු. හැබැයි ඒක තේරුම් ගන්නවා කියලා අපිට ඕන ඕන කිව්වහම ලියන්නත් බෑ. හරියට තේරුම් ගන්න මොකද්ද කියලා ලියන්න ඕන. හරි? මම කියන ඩෙෆිනිෂන් එක ඔයාලගේ මම මේ පාඩමට අදාළව මේකේ ටියුට් තුනක් ඔයාලට හම්බ වෙනවා. එක දවසක එක ටියුට් එකක් ගානේ. අද හම්බෙන්නේ අපි කතා කරන්නේ මේ plants වල asexual reproduction ගැන විතරයි. ලබන සතියේ කතා කරනවා අපි plants වල sexual reproduction ගැන සහ තුන්වෙනි සතියේදී අපි කතා කරනවා මේ human reproduction ගැන කතා කරනවා. හරි? ඔය පාඩම අපි මතකයි A level කරන කාලේ මේ කරනකොට ඔය පාඩම කරන දවස්වල මේ පන්තියේ සෙනඟ පිරෙන්න. ඇයි ඒ? කොල්ලෝ කෙල්ලෝ ටික hina size වගේ අපේ මම ක්ලාස් ගියේ බයෝස් වගේ පොරත් ඉතින් රහ කර කර පාඩම කරනවා ඉතින්. ඒකට ඇයි අර තියෙනවනේ සම මේ නිකන් අර මිනිසුන්ට මැජික් වගේ දාත්. ඒ නිසා හෙනට ඉතින් වායේ මුකුත් නැහැ හෝල් පිරලා. හරි? ඒකට මේ එච්චර ඉතින් ඒ ඉතින් දැන් ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක ලංකාවේ මිනිසුන්ට ඒ වගේ දේවල් හෙන මැජික්. right? ඕකේ තව මේ පොඩි කීකයක් කොහොමයි කියන්නේ. ඊට අමතරව මයික් මේ ඔන්ලයින් එක ගියද? ඊට අමතරව ඔයගේ අපිට දැන් ඔය පොඩ්ඩක් ඔය ඔයාලා ලංකාවේ ළමයි ඔය දන්නේ නැති දෙයක් ඈ මම මේ කියන එක හරිය ඔයාලට ඉතින් ගොඩක් මිනිස්සු ඔක වැරදි දකින්නේ. ලංකාවේ ඔය sex education කියන එක නෑනේ. sex education කියන එක ලංකාවේ කිසිම තැනක කියලා දෙන්නේ නැහැ. කටින් අත වහගන්න මිනිස්සු ඈ මොනවද මේ කියන්නේ. හැබැයි අපිට A level වලදී ඔය දේවල් ඉගෙන ගන්න තියෙනවා. A level වලට ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් වුණාට පස්සේ ඔය දේවල් ගැන වෙනම ෆීල්ඩ් එකක් තියෙනවා. right? එතකොට මේ දේවල් ඉතින් මැජික් නෙමෙයි සිරාවට. ඒ human reproduction ගත්තා. එච්චර එහෙම හිතන්නත් එපා. එච්චර නිකන් අර විකෘති මානසිකත්වයක් ඇති කරගන්නත් එපා. එහෙම වල නැහැ කියලා මම හිතනවා. හරි සාමාන්‍ය දේවල් ඔය දේවල් අපි ඉගෙන ගන්න තියෙනවා මේ පාඩම් වල. කරන්න දෙයක් නැහැ. ඒ හින්දා මම අපි වැඩේ හරියට කරගෙන යන්න. හරිම ලේසි කොටස්. එතකොට දැන් A level class එකේ වගේ වෙන්න එපා ඔයාලා. හරි. මේ වැඩේ හරියට පිළිවෙලට කරගෙන යන්න අපි ඈ. හරි. කොටුවක් තියෙනවා. ඒ කොටුවේ අපි ලියමු මෙහෙම. මොකද්ද? It's the life process. කොටුවේ ලියාගමු. It's the life process that gives rise to a new generation. Rise to a new generation. Right? Okay, that gives rise to a new generation. Right? ඉක්මනට ලියුවොත් උන් 45 විතරදී මැච් එක බලන්න ඉවර කරන්නත් පුළුවන් වෙයි ඈ. ඉක්මනට ලියවෙන්න. Right? Okay. Rise to a new generation. දෙන්නේ කවුද කියලා ලියන්න තාම ඉවර නෑ. From an existing generation. තියෙන පරම්පරාවකින් දෙන්නේ නේ.
from an existing generation, right? අපි තේරුම් ගන්න බලමු මොකද්ද මේ කියන්නේ කියලා. Life process that gives rise to a new generation from an existing generation. හරි? අලුත් පරම්පරාවක් හැදෙනවා තියෙන පරම්පරාව. ඒකයි කියන්නේ. ඒක life process එකක්. අපි 8 වෙනි පාඩමේනේ characteristics of organisms කියන පාඩමේදී අපි ඉගෙන ගන්නවා living organisms වගේ basic feature එකක් තමයි reproduction කියලා, right? හරි. ඉස්සරහට යන්න මේක ලියාගත්ත නේද කට්ටිය? guys උත්තර දෙන්න. right? Okay. Reproduction is a characteristic feature of organisms. It is essential to maintain the continuity of life. Reproduction is of two types. Reproduction ආකාර දෙකක් තියෙනවා. තමයි බොහෝ දුරට මේ අපි රිවර්ස් ක්ලාස් එක කරන අවසාන පාඩම මේක. right? Reproduction ආකාර දෙකක් තියෙනවා. මොකක්ද? Asexual reproduction and asexual reproduction and sexual reproduction. Sexual reproduction, right? Asexual reproduction කියන්නේ මොකක්ද? ඔකට සිංහලෙන් කියනවා අලිංගික ප්‍රජනනය කියලා. අලිංගික ප්‍රජනනය නෙමෙයි. අලිංගික ප්‍රජනනය කියලා කියන්නේ. නිකම් just a word. අත තියාගන්න. අහුවනම් ඇති. Sexual reproduction ලිංගික ප්‍රජනනය. right? එතකොට මේ asexual reproduction එකේ sexual reproduction එකේ පොඩි නෙමෙයි ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. ඒක ගැන අපි කතා කරනවා. right? okay. මේ දෙක ලියා ගන්න. ඔය reproduction is of two types කියලා තියෙන්නේ. එතන ලියා ගන්න. හරි සර්. හරි ලියා ගන්න. හරි. net මින මොකද්ද මැසේජ් එකක් දාලා තියෙනවා? භාගය දාලා තියෙන net මින. එහෙනම් හරි. right. ලියාගත්තානේ. Asexual reproduction and sexual reproduction. right? ඒකට අපි asexual reproduction ගැන තමයි මේ අද දවස් තුලේ කතා කරන්න යන්නේ. හරිම ලේසි කොටසක්. asexual reproduction කතා කරන්න යන්නේ. right? ඔයාලා දැකලා ඇති ඔය අම්මලා කොහේ හරි නෑදෑ ගෙදරක හරි කොහේ හරි ගමේ ගෙදරක හරි යාළු කොහේ හරි ගෙදරක ගියාම ඔයාලා ඒක අත්විඳලා ඇතිනේ. අම්මලා අහන් ඉන්නවනේ බණිත් දන්නේ නැහැ මට. මොනවා හරි මල් පැලයක් දැක්කොත් එහෙනම් මොකද කරන්නේ? ඕකෙන් අත්තක් කඩා ගන්නවනේ නැද්ද? අත්තක් කඩාගෙන ගෙනියන ගන්නවා. ඊට පස්සේ නැත්තම් මොකක් හරි මල් පැලයක් දැක්කොත් මොනවා හරි ඔය දැක්කොත් එහෙම ගෙනියන නැත් එහෙම නැද්ද? තමන් පිච්ච ගියා රෝස ගියා මොනවා හරි මල් පැල අත්තක් අපේ අම්ම නම් එහෙමයි. කොහේ හරි ගියොත් එහෙම කොහේ ඉස්සලා මල් ගහක් බදාගෙන මේ අත්තක් කඩාගෙන තමයි ගෙදර එන්නේ. සමහරවල් හිටවන්නෙත් නෑ ඒවා. ඉතින් කොහෙන් හරි ගේනවා. හරි? එතකොට අයමාට අපි දැන් මේ රෝස අත්තක් හරි මොනවා හරි අත්තක් ගෙනල්ලා වෙලා ගෙදර හිටවුවාම අපිට දවස් ගානකට ගියාට පස්සේ පේනවා ඒක නිකන් අර අලුත් ගහක් කියන්නේ ගහම ගලවන්නේ නෙමෙයි පොඩි අතු කෑල්ලක් ගලවනවා. පොඩි අතු කෑල්ලෙන් අලුත් ගහක් හැදිලා කියලා අපිට පේනවා නේද? දැකලා නැද්ද ඒක කවුද? දැකලා නැද්ද? guys දැකලා තියෙනවා. දැකලා තියෙනවනේ. right? හරි. එතකොට ඒක තමයි ඒ කියන්නේ. ඒකට මේ sexual reproduction කියන්නේ අන්න ඒ වගේ එකක් sexual ගතියක් එන්නේ නැහැ. ඒක මේක දැන් ඉස්සර කතා කරනවා අපි. ඒකෙදී අර sexual gametes ජන්මාණු කියලා අපි කතා කරනවා. gametes අර අපි කතා කරා නිතරම මේ meiosis එකේදී gametes හදද්දි පාවිච්චි වෙනවා අරකයි මේකයි කිව්වේ. ඒකට gametes හදන කතාව වෙන්නේ මේ reproduction එකේදී. right? ඒකට මෙතන මේ gametes හැදිල්ලක් වෙන්නේ නැහැ මේ sexual reproduction එකේදී. හරි. අපි බලමු කියවල. Asexual reproduction. Reproduction that occurs by spores or vegetative parts from a matured organism is known as asexual reproduction. Right? ආන්ගේ definition එක ඔයාලා highlight කරගන්න ඕනේ. Right? highlight කරගන්න. Right? Reproduction that occurs by spores. Spores කියන්නේ ළමයි මෙහෙමයි. Spores කියන්නේ ඔයාලා වචනේ මේ කියපු ගමන් අහු වෙනවා. Spores කියන එකේ තේරුම බීජාණු කියන එක. Right? Spores කියන එකේ තේරුම බීජාණු කියන එක.
බීජාණු කියන එක right බීජාණු කියනවා බීජාණු කියන ළමයි අපි සාමාන්‍යයෙන් ඔය ඔයාලා දැකලා ඇති සමහර ගස් වල තියෙනවා නිකන් අර seeds ම නෙමෙයි seeds කියන්නේ බීජනේ seeds ම නෙමෙයි seeds වගේ නිකන් ඔය සමහර ඔය කොළවල එහෙම යට තියෙනවා නිකන් ඔය නිකන් seeds වගේ જાතියක්. ඒකට තමයි බීජාණු කියලා කියන්නේ. right? ඒකට මේවා seeds වලින් ඔය මට මතක නෑ ගහේ නම. ඔය කොහිල මේ නිකන් කොහිල වලවල් තියෙන කොහිල පඳුරු ගාව එහෙම තියෙනවා ඔය ස්පෝර්ට්ස් තියෙනවා. මට මතක නෑ ගහේ නම. බීජාණු හරි. Reproduction that occurs by spores of vegetative parts. Vegetative parts කියන්නේ ළමයි. Vegetative parts කියන්නේ ගහක මොනවද? අත්තක්, කොලක්, මලයක්, මලයක්. අත්තක්, කොලයක් නැත්තම් තව මුලක් නැත්තම් තව මොනවද? අලයක් මොකක් හරි ගහේ කෑල්ලක් කපලා වලලපුවාම හරි මොකක් හරි කරපුවාම ආයෙකින් අලුත් පැලයක් හම්බ වෙන එක. දැන් අපිත් එහෙමද? අපේ දැන් මේ අතක් ගලවලා ගිහලා කොහේ හරි තිබ්බොත් එහෙම ආයෙ සම්පූර්ණ මිනිහෙක් හැදෙනවද? හැදෙනවද? නෑ. right අන්න right fern මීවන. එතකොට ඒ asexual reproduction කියන එක අපේ ඇඟේ සිද්ධ වෙන්නේ නැහැ. right right okay asexual reproduction එක යම්තරම කියන්නේ අපේ ඇඟේ මිනිස්සු කරන්නේ sexual reproduction. මිනිස්සු ඇතුළු කියනවා අපි දියුණු සත්තු කියලා. නේ develop organisms ලා කරන්නේ sexual reproduction right. so අපි යන sexual reproduction එකට reproduction that occurs due to fusion of two gametes gametes දෙකක් එකතු වෙන්න ඕනේ තුනක් එකතු වෙලත් බෑ gametes එකතු වෙන්න ඕනේ දෙකයි produced in sexual structures of male and female organisms is known as sexual reproduction. Production that occurs due to fusion of two gametes. අපි fusion කියන්නේ මේ මෙහෙම අපි කතා කරන ඉස්සරහදී මෙහෙම කියනවා dimb ovum අපි කියනවා ovum එකක් කියලා. ovum එකක් right ovum එකකට ඔන්න මේක gamete එකක්. මතකද අපි ඉගෙන ගත්තා. මේකට set වුණාම sperm එකක් හැක් නෑ. මේක ගිහලා මේ දෙක set වෙනවා. ඒකට හා වෙනවා. මෙයා මේක ඇතුළට යනවා. මේක ඇතුළට යන්නේ නැහැ. මේකේ මෙයාගේ තියෙනවා මේකට දානවා. ඒකට set වුණාම මේක organism කෙනෙක් බවට පත් වෙනවා. right? එතකොට ඔය fusion of gametes කියන්නේ ඒක. මේ gametes එකට එකතු වෙනවා. ඒ gametes එකට එකතු වෙලා හැදෙන එකක් තමයි හැදෙන උන් තමයි ඔය sexual reproduction එකේදී හැදෙන්නේ. එතකොට මේ gametes produced in sexual structures. හරි. එතකොට මිනිස්සුන්ගේ ඇඟේ මිනිස්සුන්ගේ සත්තුන්ගේ ඔය develop organisms ලාගේ ඇඟේ ඔය gametes හදන වෙනම gadgets තියෙනවා. හරි. gametes හදන වෙනම structures තියෙනවා. ඒ structures වල තමයි gametes හදන්නේ. නැතෝ කඩෙන් ගිහිල්ලා ගන්න බෑ නේද? හරි. Structures that are adapted for sexual reproduction can be found in evolutionary advanced organisms. Right? එතකොට මේ sexual reproduction එකට attract මොකද්ද හැඩගැහිච්ච organisms තියෙන මේ organs structures තියෙන්නේ හැම සත්තුන්ගෙන්වත් නෑ. සමහර පණුවෝ එහෙම ඉන්නවා උන්ගෙත් නෑ. ඒක තියෙන්නේ ඔය sexual reproduction එකට අදාළ gametes හදන structures advanced organisms ලාගේ විතරයි තියෙන්නේ. හැම සතාගේම නෑ. advanced organisms ලාගේ right? පොර virus එකක් ගත්තොත් එහෙම virus එකට එහෙම testicles එක අරන් නෑ හරි. ඒකට මේ advanced organisms ලාගේ විතරයි තියෙන්නේ. In plants the structure that is specially formed for sexual reproduction is flower right. එතකොට plants වල sexual reproduction එකට මොකද adapt වෙච්ච මොකද structure එක මොකද මල flower එකනේ. In animals there are male and female reproductive systems right. එතකොට සත්තුන්ගේ male and reproductive systems තියෙනවා වෙනවා. හැබැයි සමහර සත්තු ඉන්නවා උන්ගේගේ male reproductive system එකක් තියෙනවා female reproductive system එකක් තියෙනවා right. එහෙම සත්තුත් ඉන්නේ නේ. snail ගත්තාම snail කියන්නේ මොකක්ද? guys උත්තර ඕනේ. ඔල්ලනේ. snail කියන්නේ Sexual මොකක්ද? reproduction. snail කියන්නේ ගොළු බෙල්ලට. right. ගොළු බෙල්ල ගත්තොත් එහෙනම් උගේ female reproductive system එකයි male reproductive system එකයි
දෙකම එකම ඇගේ තියෙන. හරියට කොහොමද නිකන්? දැන් උන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ගෑනුත් වගේ පිරිමිත් වගේ. හරි හිතන්නකෝ මොකෙක් හරි මිනිස්සෙක් ඉන්නවා. උගේ ෆීමේල් and මේල් රීප්‍රොඩක්ටිව් සිස්ටම්ස් එකම තියෙනවා. රයිට්? ඒ වගේ තමයි. උට තනියෙන් ඉතින් මේ රීප්‍රොඩියුස් කරගන්න පුළුවන් නේ. රයිට්? ඕකේ. හරි. ඊට පස්සේ මේ sexual reproduction එකයි asexual reproduction එකයි differences ගොඩාක් තියෙනවා. right? එතකොට මේ ගැන differences ගැන තමයි අපේ මේ chart එකක් තියෙනවා page number 2 වල කතා කරන්න තියෙන්නේ. right? එතකොට asexual reproduction කියලා එකක් තියෙනවා මේ පැත්තේ sexual reproduction කියලා තියෙනවා. අපි ඔය ගැන කතා කර මේක fill කරන්න ඕනේ. පළවෙනි එක තමයි මේ asexual reproduction එක වෙන්න එක organism කෙනෙක් ඇති. ඒ කියන්නේ දැන් ඔන්න බලන්න මතක කරගන්නකො අර අම්මා මල් පැලයක් මේ ගහක අතු කෑල්ලක් ගලවන් එන සිද්ධිය. ඒක තනි ගහක අත්තක් නේද අපි කඩන් එන්නේ. තනි ගහක අත්තක් නේද අපි කඩන් ඇවිල්ලා මේ වල්ලන පැල කරන්නේ නේ. ඒ අනිත් අතර අපි බලමුකෝ දැන් ඔය දන්න දෙයක් නේ ඔය බල්ලෝ එහෙම දැන් ඔන්න ගෙදර ඔන්න බල්ලෙක් ගෙනත් තියන් බැල්ලියක් කියලා හිතන්නකො. බැල්ලියක් ගෙනත් තියන් ඉන්නේ. ඌම නිකන් හොඳට කොටු කරලා ඔහෙවත් යන්න දෙන්න නැතුව තියාගත්තොත් එහෙම ඒ බැල්ලියට පැටව හම්බෙයිද? නැහැ. නේ? ඒකට අනිවාර්යෙන්ම බල්ලෙක් ඉන්නෝනේ පැටි ගන්න නම් නේ. ඒකනේ ක්‍රොස් කරනවා කිය කරන්නේ. එතකොට ඔය sexual reproduction එකට organisms ලා දෙන්නෙක්ගේ සහභාගීත්වය අනිවාර්යයි. ඒකෙත් ඔය වැඩේ තනියම කරන්න බෑ. එහෙම තිබ්බනම් එහෙම නේද? හරුවට තියෙන්නේ. නේද? කොපි කාබන් කොපි වගේ තියෙයි. හරි. එතකොට asexual reproduction එකේ පළවෙනි කොටුව ලියන්න contributes only ඉක්මනට ලියාන යම් only one parental organism. ඊළඟට sexual reproduction එකට දෙන්නේ එපැයිද කියන්නේ නැත්නම් ඒ මල ජංජාලයක් වෙනවන්නේ. එතන ලියන්න ඕනේ two organisms are involved. Two organisms are involved. Namely maternal and paternal. maternal කියන්නේ මාතෘ කියන එක. paternal කියන්නේ organisms ලා දෙන්නෙක් ඕනේ. එකෙක් තාත්තෙක් වෙන්න ඕනේ අනිත් එක අම්මෙක් වෙන්න ඕනේ. නැත්නම් දෙන්නා තාත්තලා දෙන්නට මම්මලා වෙන්න බෑනේ නේ. right? හරි. namely maternal and paternal. organisms ලා දෙන්නෙක් involve වෙන්න ඕනේ. හරි. ඊළඟට ඔය asexual reproduction එකේදී හම්බෙන organism right ගොඩක් දුරට sexual reproduction එකේදී හම්බෙන organism හම්බෙන offspring කියලා කියන අපි අර හැම්බෙනේ උන්ට කියන ලදරුවන්ට උන්ට එහෙම කියනවා සිංහලෙන් කියනවා ජනිතයෝ කියලා කියන්නේ. ජනිතයෝ කියන්නේ යාළුවා ගැනම නෙමෙයි. ඒ ඉපදෙනේ උන්ට කියනවා ජනිතයෝ කියලා. පැටවු කියලා කියනවා. පැටවුන්ට කියනවා ජනිතයෝ කියලා. දැන් අපි ගත්තොත් එහෙම මල් පැලේ අර කතන්දරේ ගමුකෝ. අපි මොකක් හරි අතු කැලක් ගන්නලා ඔන්න පැලේ මේ හිටවනවා. ඒක ඔන්න ආය අලුතෙන් පැලයක් හම්බෙනවා. ඒ හැදෙන පැලේ අපි බැලුවොත් එහෙම අර පැලේට 100%ක්ම වගේ සමානයි. ඇයි අරකම තියෙනවා තමයි කාබන් කොපියක් වගේ එහෙම තියෙන්නේ. රයිට්? ඔකට තව උදාහරණයක් කිව්වොත් එහෙම මම මතකද මේ අර මයිටොසිස් එකේදී ඔයාලට මතක නම් මයිටොසිස් එකේදී මොකද උනේ? මයිටොසිස් එකේදී සම්පූර්ණයෙන් උනේ ක්‍රෝමෝසෝම්ස් ගාන මෙහෙම තිබ්බ එක ඩබල් වෙලා එකක් මේ පැත්තට එකක් මේ පැත්තට කොපියනේ මේකම ඩබල්ලා මෙතන තියෙනවා මේ දෙපැත්තට යනවා රයිට් ඒතර ඕන් වගේ කේස් එකක් තමයි මොකේද ඔය vegetarian asexual reproduction එකේ වෙන්නේ රයිට් හරි එතකොට අනිවාර්යයෙන්ම offsprings ලට මේ asexual reproduction එකේ තියෙන අර එයාලගේ ඒ ලක්ෂණ ටික එහෙමම තියෙනවා රයිට්
offsprings have ලියා ගන්න offsprings have more similar characteristics to the maternal organism. To the maternal organism. More similar characteristics to the maternal organism. Right. හැබැයි parent අපි දැන් sexual reproduction එකේදී ගත්තොත් එහෙනම් දැන් හිතලා බලන්නකෝ දැන් ගෙදර අම්මයි තාත්තයි දිහා බලන්නකෝ අම්මයි තාත්තගේ කාබන් කොපියක් නෙමෙයි ඊට වඩා වෙනස් නේ අර මොකද ෆීචර්ස් මික්ස් වෙනවනේ නේ ෆීචර්ස් තියෙනවා මික්ස් වෙනවා රයිට් එතකොට මේකේ වගේ අම්මා වගේම නෙමෙයි මැටර්නල් ඕගනිසම් වගේ තියෙන ෆීචර්ස් ටික විතරක් නෙමෙයි ෆීචර්ස් මික්ස් වෙලා තියෙන හින්දා ඕගනිසම් මැටර්නල් ඕගනිසම් එකට වඩා වෙනස් නේ මේක නියම organisms have දෙවෙනි ඔය මෙතන sexual reproduction එකේට දෙවෙනි එක කියන්න ඕනේ organisms have mixed characteristics of parental organisms. Right. ඉවරද? ඉවරයි. ඊළඟට තුන්වෙනි එක තමයි gametes හැදිල්ලක් වෙනවා වෙන්නේ නැහැ asexual reproduction එකේ. right? හැබැයි sexual reproduction එකේදී gametes හැදිල්ලක් වෙනවා. අපි ඒක ලියාගමු. මේ පැත්තේ no gametes are formed. right? මේ පැත්තේ gametes are formed කියලා ලියගන්න. Gametes are formed. මේ පැත්තේ gametes are formed. මේ පැත්තේ gametes are formed කියලා ලියගන්න. right? ඔයාලා දැන් print කරගන්න බැරි වුණා නම් කමක් නැහැ. කොලේ එක හරි ලියා ගන්න. ඊට පස්සේ ලියා ගන්න මේ print කරගෙන. නැත්නම් recording එක මම ඉල්ල ගන්න. මම recording එක upload කරපුවාම ඒක බලාගෙන ලියා ගන්න. right? ඊට පස්සේ හතරවෙනි එක ඔය asexual reproduction එකේදී meiosis වෙන්නේ නැහැ. mitosis වෙනවා. mitosis වෙලානේ අර cell එකක් replicate වෙන්නේ. double වෙන්නේ, copy වෙන්නේ. හැබැයි sexual reproduction එකේදී meiosis වෙනවා. මතකනේ ඒකෙදි sexual reproduction එකේදී meiosis වෙනවා. right? එතන ලියා ගන්න. No meiosis occur. මේ පැත්තේ sexual පැත්ත ලියන්න meiosis occur. meiosis occur කියලා ලියන්න. ඊට පස්සේ asexual reproduction එකේදී new species අලුත් જાතියේ සත්තු හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ අර characteristics mix විල්ලක් නැහැ නේ තියෙන එක කොපි වෙනවා නිකන් අර ෆොටෝ කොපිය ගහනවා වගේ එහෙමම හම්බෙනවා. කිසිම characteristics mix විල්ලක් characteristics වෙනස් විල්ලක් කිසිම දෙයක් වෙන්නේ නැහැ.
හැබැයි sexual reproduction එකදී නෙමෙයි අර දෙන්නෙක්ගේ features mix වෙනවා. ඒ නිසා අලුත් ජාති සත්තු හැදෙන්නේ. right? ඒකයි කියන්නේ. ඊට පස්සේ පස්වෙනි point එක තියාගන්න මෙතන asexual reproduction එකේ යටතේ new species are not formed. 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 ඊටසේ එහෙමම sexual reproduction පැත්ත ලියා ගන්න new species plants like printing machines. Printing machines කියලා plants ඔක්කොම කියන්න බෑ. plants වලත් sexual reproduction වෙනවා. හැබැයි සමහර දැන් ඔය අතු කෑලි ඔය අල කෑලි අතු කෑලි වවනවා කිවි. අන්න එතනදී වෙන්නේ printing නිකන් අර printing කරනවා වගේ තමයි. වල දැකලා තියෙ උංගුරු කෑලි අල කෑලි මොනවා හරි ඒවා පැල කරප් කියන්නේ වලලපුවාම ඒවා පැල වෙනවා. බතල කෑලි නේ මඤ්ඤොක්ක ඒ අල කෑලි පැල කරපුවාම පැල වෙනවා. ඒකට එතන වෙන්නේ තනිකර sexual reproduction නෙමෙයි asexual. ඒ ෆොටෝකොපි වගේ තමයි. හරි. මම ලිව්වේ මොකද අවසානයේ මේ හරි. මෙතන sexual පැත්ත ලියන්න ඕනේ new species with. මේකට ලියන්න ඕනේ new species with better adaptation. Better adaptation to environment. To environment are formed. New species with better adaptation to the environment are formed. පරිසරයට වරොත්තු දෙන්න පුළුවන් හොඳ ෆීචර්ස් තියෙන organisms ලා හැදෙන්න පුළුවන්. මතකද? අර අපි මියෝසිස් යටතේ කතා කරා අර මේ මොකක්ද අර ක්‍රොසින් ඕවර් වෙලා අර මං කිව්වේ මතක නැති වලට අර chromosomes pairs වල අර කැලි මේ මෙහෙම මාරු වෙනවා කියලා එකක් එන ගත්තේ මතකද? මතක නම් ඔයාලට තේරෙනවා මේ මෙතන අර ෆීචර්ස් මාරු වෙද්දී අලුත් ජාතියේ සත්තු හැදෙනවා කියලා. ඒකට ඒ පොයින්ට් එක ඒක. ඊට පස්සේ මේ asexual reproduction එකේ තියෙන තවත් ෆීචර් එකක් තමයි ඊටාම කෙටි කාලයකින් right offsprings ලා ගොඩාක් ගන්න පුළුවන්. ඒක කොහොමද කියන්නේ? ඔන්නම රෝස ගහම ගන්න රෝස ගහ හරි මොකක් හරි ගහම ඕගේ අතු තියෙනවා නම් අම්බානක අපි අතු කෑලි එක එක ගාලවල ගත්තත් එහෙම ඒත් පැල හම්බ වෙනවා නේද? හැබැයි දැන් sexual reproduction එකේ දැන් දවස ගානේ බල්ලා පැටව බල්ලානේ වැලි වැටව ගන්නව නෑනේ. දවස ගානේ ස්පීඩ් දාලා මේ එකම අම්මට ළමයි දවසට මේ සතියට බබාලා හම්බෙන්නේ නෑනේ නේද? ඒක sexual reproduction කියන එකේදී offsprings ලා හැදෙන්න සෑහෙන කාලයක් යනවා නේ. ඒකට සාමාන්‍යයෙන් අලියෙක්ට එහෙම උගේ pregnancy period එක මම හිතන්නේ ඇතින්නගේ අවුරුදු 2කමාරක්ද කොහෙද? මතක තියෙන්නේ. ඒ වගේ ගණක් ඈ. දෙකක් ඔය වගේ ගණක් කියන්නේ ලොකු කාලයක්. එතකොට හිතන්නකෝ දැන් මේ sexual reproduction එකේදී සෑහෙන කාලයක් ගත වෙනවා offspring කෙනෙක් හැදෙන්න. asexual එකේදී එහෙම නෑ පටපට ගාලා වරවර දාලා හම්බ වෙනවා. right. ඒතකොට ඔයාලා දන්නවා තමයි පණුවෙක් ඉන්නවා planaria කියලා. right. ඒක මේ මෙහෙම. Deadpool බලලා දෙනවා කවුරු හරි මෙතන ඉන්නේ? තියෙනවා. ඈ? බලලා දෙනවා. එකයි බලන්න. හරි ඩෙඩ්පූල් එකේ ඌ ඩෙඩ්පූල්ට උගේ දන්න වතක් යපුණා කියලා. උගේ අත වැවෙනවා එහෙම. මතකද? හරි. ඒක බොරු වදාවක් වෙන්න බෑනේ. ඌ මැරෙන්න ඕන නම් අන්තිමට ගිනි තියා ගන්නවා පෙට්‍රල් දාලා පුපුරව ගන්නවා. ඒත් ඌ මැරෙන්නේ නැහැ. උගේ අර චූටි සයිල් එකකින් ඌ අර ආයෙ ග්‍රෝ වෙනවා. right? ඒකට මේ ඒ වගේ එකක් ඉන්නවා ඇත්තටම මූ ඊට වඩා වෙනස්. දැන් ඩෙඩ්පූල් කියන පොරව එහෙනම් ඩෙඩ්පූල් ඉන්නනේ. ඩෙඩ්පූල් කියන පොරව ඌ මෙහෙම ඉන්නවා නම් මෙහෙම කැපුවොත් එහෙම උගේ හිතන්නකෝ මේ උගේ මේ ටික වැවෙනවනේ කකුල් දෙක ආයි වැවෙනවනේ. හරි?
මේ පණුවම මම මෙහෙම දෙකට කැපුවොත් එහෙම නැත්තම් පණුව කියන්නේ බොරු නෙමෙයි ඈ. මූව දෙකට කැපුවොත් එහෙම මොකද මෙහෙම වෙන් වෙලා මේ ටිකෙන් අලුත් සතෙක් හැදෙනවා. මේ ටිකෙන් තව සතෙක් හැදෙනවා. බොරු නෙමෙයි ඈ. ඕන සර්ච් කරලා බලන්න ප්ලැනේරියා කියලා. කැතම කැත පණුවෙක් එක. right හරි ඒ sexual reproduction එකට තව උදාහරණයක් තමයි හරි එතකොට මේක ඕනනම් කෑලි කෑලි කපලා ඕනනම් අපිට ඇත්ති තරම් ගන්න පුළුවන් පණුව හරි කයි කියන්නේ හරි ඊට පස්සේ අතන ඊළඟ පොයින්ට් එක ලියා ගන්න a large number of offspring මට ඒතකොට රිදෙන්නේ නැද්ද කපද්දි? කාටද පණුවටද ආ පණුවගේම තමයි අහන්න ඉන්නේ කපලා ගොඩ කාලෙකින්නේ අය හැදෙන්නේ. එහෙම නෑ කියන්නේ මාසයක් විතර යන්නේ උඩ ඉක්මනට හැදෙන්න පුළුවන් හරි a large number of offspring a large number of offspring a large number of offspring can be produced in a short period of time සර් බූවල්ලගෙත් එහෙම නේද? නෑ බූවල්ලාගේ නෑ බූවල්ලා මොකද අර අතක් මේ වුණා. හතක් මේ වුණා කිය අරුගේ අඩු ගැලුවම ආයෙ හැදෙනවා කියලා නෝ මං කොහේ හරි කිව්වද කොහෙද? ආයේ මේ හැදෙනවා කියලා. නෑ අර හුණගේ නැට්ටක් අඩුවම නම් උඩ නම් ආයෙ නැට්ටක් හැදෙනවා බූවල්ලාගේ මං අහලත් නෑ බූවල්ලා අයිති වෙන්නේ බූවල්ලා කියන්නේ නෑ බූවල්ලට එන්න විදිහක් නෑ මොලුස්කා වලට අයිතිනේ බූවල්ලා මොලුස්කා නෑ උට ඒ කියන්නේ ස්ක්විඩ් හරි ඔක්ටොපස් හරි. ස්ක්විඩ් කියන්නේ දැල්ලා ඔක්ටොපස් කියන්නේ බූවල්ලා හරි මට වචන අමතක වෙලා තිබ්බේ ඒ එන ඔක්ටොපස් තමයි. එයාගේ අර අතක් කැඩුනම ආයේ අර මාසෙකින් විතර වෙනවා කියලා. නෑ ඉන්න බෑ හැබැයි සමහරට එන්නත් පුළුවන් ඇති මානක එක ඇච්චර මීටර නෑ සිරාව රයිට් හරි ඊට පස්සේ අර පැත්ත ලියා ගමු increasing of number of Classic. increasing of number of organisms is slow. Increasing of number of organisms is slow. ඊළඟට ඔය sexual reproduction කියන එක දියුණු develop organisms ලගේ advanced organisms ලගේ දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. දකින්න අඩුයි ඇත්තටම. හැබැයි advanced organisms ලගේ තියෙන්නේ sexual reproduction වැඩියෙන්. asexual reproduction නැතුව නෙමෙයි ඈ. උදාහරණයක් හිට කිව්වොත් එහෙම අර ගස්වල කිය කතාව එන්න රෝස ගහක් කියන්නේ ඒක ඇඩ්වාන්ස් ඕගනිසම් කෙනෙක්. එයා හොඳ දියුණු ජීවියෙක්, right? හැබැයි එයාගේ අතු කෑල්ලෙනුත් වැඩේ පුළුවන්. හරි? එයාගේ sexual reproduction උත් වෙන්න පුළුවන්. අතු කෑල්ලෙනුත් වැඩේ කරන්න පුළුවන්. හරි? ඒ evolutionary organisms ලගේ තමයි වැඩි හරියක් මේ sexual reproduction එක වෙන්නේ. අපි අවසානයේ ලියමු sexual asexual එක පැත්තේ can be seen in primitive කියන්නේ ප්‍රාථමික කියන එක primitive plants and animals
ඊට පස්සේ අනිත් පැත්තේ can be seen in අනිත් පැත්තේ can be seen in evolutionary advanced animals. අද මලිත් නැද්ද? කට්ටිය අඩුයිනේ. ඉන්නවද? යශාරගේ ඉන්නාද? කට්ටිය අද අඩුයි ගොඩක් නේ. එරංග කියන්නේ කවුද? ඉන්දු අයියා මලිත් මලිත් නේ. හරි හරි. හොයන්න බෑ. හරි. හරි. ඒක ඔන්න අරගේ ෆීචර්ස් ටික ලියුවා. ඒකට සෑහෙන ලවක් ගියා නේ ටික. හරි. ඊට පස්සේ අපි කතා කරන්න තියෙනවා reproduction of plants or the propagation of plants occurs in two ways. Reproduction එක ගැන කතා කරන්නේ. පළවෙනි තමයි asexual reproduction and sexual reproduction. Plants වල reproduction එකද විදි දෙකකින් වල sexual එකයි asexual එකයි. right. හරි. ඒකට asexual reproduction එක ගැන තමයි ඉස්සෙල්ලාම අපි කතා කරන්න යන්නේ. එතකොට කොහොමද? ඔකේ sexual කියලා ගන්න අපි ඔය අතු කෑල්ල, කල කෑල්ලක් ඒ කතන්දර ඔය කෑල්ල නෙමෙයි ඔය කියන කතන්දරේ වාක්‍ය දෙකකට විතර අපිට ගන්න පුළුවන්. right. මම ලියන එක ලියන්න. ඊට පස්සේ අපි බලමු තේරුම් ගන්න මොකක්ද මේ ලියුවේ කියලා. The process of generating new plants. The process of generating new plants from underground process of generating plants from underground or aerial. Aerial කියන්නේ වායව කියන එක සිංහලෙන් කියන්නේ. මේ භූමි මට්ටමින් උඩ තියෙනවා කියන එක. දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම හිතන්නකො මෙහෙම ගහක් තියෙනවා කියලා. කඳේ කොටසක් යට තියෙනවා මෙහෙම කියලා. මේ කොටස තමයි aerial කියන්නේ. මේක තමයි underground. හරි? ඒකයි aerial කියලා කියන්නේ. තේරුණාද? තේරුම් ගන්න හැමදේම underground or aerial parts of a mother plant. Right. මොකද්ද මේ කිවි බලන්න? Process of generating new plants from underground or aerial parts of a mother plant. Mother plant එක aerial part වලින් හරි underground part වලින් හරි new plants generate කරන එකට අපි කියනවා vegetative or asexual reproduction කියලා. Asexual reproduction එකට තමයි vegetative reproduction කියලා කියන්නේ. Right? Mother plant එකකින්
ඒකේ vegetative ඒකේ aerial part එකේ හරි නැත්නම් underground part එකේ හරි කොටස් ඒ underground හරි ඒ parts වලින් new plants ගන්න එක තමයි asexual reproduction කියලා කියන්නේ. හරි. ලියාගෙන ඉවරද? ඔව් සර්. right. ඊට පස්සේ here daughter plants are identical to the mother plant. Vegetative reproduction is of two types, right? Vegetative reproduction එක කියන්නේ ඔන්න sorry එකක් කියන්න බෑ. මෙතන හැදෙන daughter plants. daughter plants mother plant එක වගේම කිසි වෙනසක් නැහැ. right? එතකොට මේ කියන vegetative reproduction නැත්නම් asexual reproduction කියන එකත් ආය කොටස් දෙකකට බෙදෙනවා. right? එකක් තමයි natural vegetative reproduction. අනිත් එක තමයි artificial vegetative reproduction. natural කියන්නේ මොකක්ද? ස්වභාවිකෙන් මිනිසාගේ බලපෑමක් නැතුව එයාගෙම underground parts වලින් ඒ parts වලින් පාවිච්චි කරලා propagate වෙනවා, reproduce කරනවා. ඊළඟට artificial කියන්නේ මිනිසා දායක වෙලා මොකද්ද කරන්නේ? reproduction එක සිද්ධ කරනවා. උදාහරණයක් තමයි මේ artificial එකට අර බට් කරනවා කියලා හදනද පැල? අහලා නැද්ද? ඔව් සර්. ඊට පස්සේ තව දැකලා දිවලා ඔය දෙලුම් පැල නැත්තම් මේ තව රෝස පැල ගන්න පුළුවන් සමන් පිච්ච පැල ආන් ඒ වගේ මේ අතු කෑලි පොළවට යට කරනවා අම්මලා. යට කරලා ඊට පස්සේ ඒ පොළවට යට කරපු හරියෙන් කපලා අලුතෙන් පැලයක් ගන්නවා. ඔහොම දේවල් කරනවා. ඒකට මේ දේවල් අපිට ආටිෆිෂියල් පැත්තට දාන්න පුළුවන්. natural methods මොනවද තියෙන්නේ? natural methods තියෙනවා සමහර ඒවා තියෙනවා ඔය අර කහ වගේ ඒවා. එයාලගේ අල වලින් පැලවෙනවා. right? අපි වෙන කතා කරමු. ගොටුකල ගත්තාම අපි සාමාන්‍යයෙන් පොඩි කෑල්ලක් වැළලුවොත් එහෙම කියන්නේ පැල කරොත් එහෙම වැළලුවොත් නෙయ్య. පැල කරොත් එහෙම අපිට පේනවා කාලයක් ගියාට පස්සේ සම්පූර්ණ ප්‍රදේශයක් පුරාවටම මොක වැවෙනවා. right? අපි ඕක ගැන එකින් එක කතා කරමු. එතකොට එහෙනම් අර කොටුවක් තියෙන එතන එක ලියන්න ඕනේ එකක් natural vegetative reproduction අනිත් එක artificial vegetative reproduction. ඒක natural vegetative reproduction අනිත් එක artificial vegetative reproduction. හරි නේද? හරි. ඊට අපි natural vegetative reproduction ගැන කතා කරනවා. කියවගෙන යමු. Generation of new plants naturally from underground or aerial parts of a mother plant is known as natural vegetation reproduction. Right? Generation of new plants naturally ස්වභාවික from underground or aerial parts of the mother plant is known as natural vegetative propagation. Right? Reproduction of දෙකම. ඊට පස්සේ this occurs from various vegetative parts of a plant. එකේ කොටස් ගන්න පුළුවන්. බලන්න roots වලින් මම ඔය ටික විභාගයට කෙලින්ම අහන ප්‍රශ්න. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ. right? මේවා ඉතින් විභාග ප්‍රශ්න කරලා තමයි තේරුම් ගන්න වෙන්නේ. roots මුල් වලින් මොනවද? මුල් වලින් පැලවෙන plants මොනවද අපි අහලා තියෙන්නේ? එකක් තමයි curry පිංචනේ. curry leaves කියන්නේ breadfruit කියනවා දෙල් පැල් නම් ඔය ගන්න පුළුවන් මුල් වලින්මනේ. ඊට පස්සේ ගුවාවා pear slim wood කියන්නේ බෙලි නේ. ඊට පස්සේ leaves වලින් ගන්නවා. අතන පොඩ්ඩක් leaves කියන highlight වෙලා නැහැ නේ. begonia
අක්කපාන අර දැකලා තියෙනවනේ අර පොතක් අස්සට කොලයක් නෝදර මේ අක්කපාන කොලයක් දාලා ටික දවසක් ගියාම පැලෙනවා දැකලා තියෙනවනේ ඔව් ඔව්. සර්. ඊට පස්සේ කඩපුල් මේකත් එහෙමලු සකස් කියන්නේ මොකක්ද small plants that rise horizontally from the basal part of stem under the soil are known as sucker කියන්නේ මේ මෙහෙම එකක් මේකට අයිති වන්නේ නේද ගොටුකොළ එහෙම නෑ ඒක සෝරි ගොටුකොළ රණ එකක් නේ හරි අර කුරුල්ලෝ කියන්නේ ඔයා දැකලා ඇති මොකද්ද අර අන්නාසි වල එහෙම පැලේ එහෙමනේ අන්නාසි පැලේ මොකද්ද අර තේරෙල්ලක් තියෙන මොකද්ද ගහක් උඩ ගෙඩියන්නේ නේද ඔයාලා දැකලා ඇති මේ පැලේ මෙහෙම තියෙද්දි බේම් මේ තැන් වලින් තව පොඩි පොඩි පැල හැදෙනවා කුරුල්ලෝ දානවා කියන්නේ කෙසෙල් වල එහෙම අහන්නද ඔව් සර්. ඔව් තියෙනවා. සර්. ආයේ කුරුල්ලෝ ගැන තමයි මේ සකර්ස් කියන්නේ කුරුල්ලෝ right ඊට පස්සේ runners කියන්නේ plant stems that run along the surface of soil connecting the stem to soil by adventitious roots are the runners runners කියන්නේ ගොටුකොළ ගොටුකොළ ගත්තාම ඒකේ plant එක මෙහෙම යනවා තනින් තන මේ මෙහෙම පොළවට සම්බන්ධ වෙලා තියෙනවා මේ මෙහෙම කොළ තියෙනවා තනින් තන මේ මෙහෙම අර නිකන් ග්‍රවුන්ඩ් එකට මේ වැලක් වගේ යනවා වැලක් වගේ ග්‍රවුන්ඩ් එකද කියන්නේ උදාහරණ තියෙනවා හොඳට තේරුම් ගන්න ඈ ගොටුකොළ ස්වීට් පොටැටෝස් බතලත් එහෙමයි මහා රාවණාරයවලු මොහොම තියෙනවා ඊට පස්සේ බල්බිල්ස් කියනවා ස්පෙෂල් අර මේ උඩ එන එක කුරුල්ලන්ගේ අර උඩ අන්නාසි ගෙඩිය එහෙම උඩ එන්නේ මේක කුරුල්ලෝ කියනවා මේකටත් අපි සාමාන්‍ය කියන්නේ කුරුල්ලෝ කියලා තමයි මේ මෙතනදී මේ කට්ටිය කියනවා බල්බිල්ස් කියලා special reproductive structure formed by a modification of a vegetative bud or flower bud is known as a bulbil right bulbil එකක් කියන්නේ මෙහෙම මේක කුරුල්ලෙක්ම modify වෙලා ඒකට අපි කියනවා bulbil එකක් කියලා right examples තියෙනවා pineapple jute and hondola jute කියන්නේ ළමයි ගෝණි කියලා જાතියක් අහලා තියෙනව නේද ඔයාලා අහලා පොහොර ගෝණි කියන්නේ පොහොර දාන්නේ ගෝණි වල ඉස්සර හාල් ගෙනිච්ච why don't you put these videos on YouTube එකක් තමයි මට අමතක වෙනවා හරිද අනිත් එක තමයි සමහර මේ කියන්නේ එකක් අතරම කතාව ඔකට ගොඩක් වෙලාවට අමතක වෙනවා පොඩ්ඩක් ඔයාලා මේ රෑ 10ට විතර මට මැසේජ් එකක් දාලා පොඩ්ඩක් මතක් කරන්න මට සමහර වෙලාවට එක දිගට දාන්න අමතක වෙනවා මේ කියන හැඩත් එක්ක right sorry මම දාන්නම් ඔයාලා මට ඕන වීඩියෝස් ටික කියන්නේ දැන් සමහර වීඩියෝස් මම නැති වෙලක් තියෙනවා හරි ඊට පස්සේ මොන දැන් අපි කතා කරා මං හිතන්නේ 1 2 3 4 5 තමයි බල්බිල්ස් 6 වෙනි එක තමයි අන්ඩර්ග්‍රවුන්ඩ් ස්ටෙම්ස් පොළොව යට තියෙන ස්ටෙම්ස් නේ පොළොව යට තියෙන ස්ටෙම්ස් ඔන්න කොටස් කීයක් තියෙනවද 4ක් තියෙනවා බලමු මොනවද කියලා හරි මෙතන මට පොයින්ට්ස් වෙන් කරන්න බැරි වෙලා තියෙනවා කියවෙන stems of plants which grow under the soil are known as underground stems vegetative propagation, storage of food and spending dormant period in adverse climatic conditions are some functions of underground stems. හරි. මෙහෙමයි. දැන් ඔය underground stems කියන ඒවා මෙහෙම වැඩ වලට දායක වෙනවා. එකක් තමයි propagation වල. සරල උදාහරණයක් කිව්වොත් එහෙම මොනවද? අපි දන්න ඔය ඉඟුරු කහ වගේ දේවල් එයාලගේ මොනවද පාවිච්චි කරන vegetative reproduction වල? මලක් ගෙඩියක් නිකන් බීට් මේ මොකක් හරි සීඩ් එකක් හැදෙනවද නෑනේ. එයාලගේ vegetative reproduction එකට පාවිච්චි කරන්නේ මොකක්ද? අර අලේ වගේ එකනේ. නිකන් අලේ වගේ එක නිකන් මෙහෙම එකක් නේ හැදෙන්නේ. නේ? ඒක තමයි පාවිච්චි කරන්නේ vegetative reproduction වලට. ඊළඟ එක තමයි මෙයාට පුළුවන්ලු අර ගහේ අපි දැන් සාමාන්‍යයෙන් plant එකක food store කරගන්නේ කොහෙද? plant එකේ food store කරගන්නේ කොහෙද?
කොහෙද? කොළවලද? කොළවල තමයි ෆුඩ් ප්‍රොඩක්ට්ස් වලනේ. මේ ෆෘට් එකේ තමයි සාමාන්‍යයෙන් ස්ටෝර් කරගන්න. ගොඩක් දුරට. රයිට්? අපි නම් කොහොමද ෆුඩ් ස්ටෝර් කරගන්නේ කොහෙද? නියුට්‍රියන්ට් ස්ටෝර් කරගන්න අපේ liver අක්මා. බඩේ తాවකාලිකව වුණානේ. නැත්නම් අපේ අර නියුට්‍රියන්ට්ස් දේවල් ස්ටෝර් කරගන්නේ අපේ liver එකේ අක්මා. grade 11 වලට ආවම මේක තව ඉගෙන ගන්නවා. එතකොට මෙතනදී මේ අපි හිතමුකෝ මෙහෙමනේ ඉඟුරු ගහක් හරි කහ ගහක් හරි මේ මෙහෙමනේ තියෙන්නේ. මේ මෙහෙම නිකන් මම මුල් දාලා තැනින් තැන මෙහෙමනේ තියෙන්නේ. එතකොට මේ ප්ලාන්ට් එකේ ෆුඩ් ස්ටෝර් කරගන්න බේම් එකේ. රයිට්? ඊළඟට හිතන්නකෝ දැන් ඔන්න වතුර නැති මොකක් හරි නියගයක් හරි මොකක් හරි ගාලක් ආවා කියලා. එයාම මේ ගහේ උඩ ටික මැරෙනවා. හැබැයි යට ටික මැරෙන්නේ නැතුව අර නියග කාලේ අර වතුර අඩු කාලේ පහු වෙනකම් මෙයාට ආරක්ෂා කරන් ඉන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ඔන්න favorable conditions ආපුවම plant එකට grow වෙන්න මේක ඔන්න ආයෙ කොළ දාලා අර තනකොළ වෙන්නේ ඒ වගේ. ඒකට ඔතන functions තුන highlight කරගන්න highlighter එකක් තියෙනවා නම් නැත්නම් රතු බෑනකින් වගේ highlight කරගන්න යටින් ඉරක් ඇඳලා මොනවද? vegetative propagation, storage of food and spending dormant period in adverse climatic conditions are. Within a functions tuna vegetative propagation, storage of food and spending dormant period in adverse climatic conditions. ඔය කියන දේවල් තුන සම්පූර්ණ වාක්‍යෙ highlight කරගන්න. ඊට පස්සේ අපි කියවගෙන යමු underground stems are categorized into four. මොන underground stems කියනවා? ಜಾති හතරකට වෙන් වෙලා තියෙනවා. right? පළවෙනි එක තමයි rhizome. rhizome කියන්නේ මේ සිංහල වචනකුත් නෑ වත් rhizome තමයි. examples ටික දෙනවා අපි examples වලින් පොඩ්ඩක් ඔලුවට දාගන්න rhizome කියන්නේ මොන හැඩේ වගේ එකක්ද කියලා. මොනවද? ginger ඉඟුරු, කහ turmeric, canas කියලා හදනවානේ. තව දෙනවා අරත්ත කියලා. ඕංගය උතන examples දෙක තුනක් මතක තියාගන්න. හරි බොහෝ දුරට ඔය ginger turmeric කියන දෙක exam එකට අහනවා. comb කියන එක බලන්න. ඔය යාර පින්තූරේ මම දීලා දෙනවා comb කියන එක නිකන් අලයක් තියෙන්නේ. හැබැයි කොහොමද අලය තියෙන්නේ? නිකන් සාමාන්‍ය අර අල ගෙඩියක් වගේ නෙමෙයි. නිකන් මෙහෙම තියෙන්නේ. මෙහෙම තියෙන අල. right? හබරල නේද? big rooted taro yam නැත්නම් හබරල, cocoa yam, elephant foot yam නොමම ටිකක් තියෙනවා. comb ඊට පස්සේ bulb underground stem එක bulb එකක් වගේ. එකම නෙමෙයි. උදාහරණයක් තමයි හොඳම එකක්. මොකද්ද? red onion නේ. red onion ඒකට example එකක්. right? red onion, big onion, leeks උත් එහෙමයි. leeks උත් තියෙන මෙහෙම ගෙදර තියෙන leeks ගහක් අරන් බලන්න. මෙහෙම තියෙන මෙහෙම යට ඉදිමිදා වගේ. sir ඔව්. leaks පළ කරන්නේ ඇට වලින්ද? ඕමද? මෙහෙමයි. දැන් ඔය මේ ඇට දේවල් මොන වගේද? මෙහෙමයි. දැන් ඔය අපි දැන් දන්නවනේ සාමාන්‍යයෙන් කැරට් කියන්නේ. right? කැරට් කියන්නේ તો වගේ ඒක underground system එකක් නෙමෙයි. ඒක මොකද්ද? අලයක්මනේ. මේ underground systems සමහර දේවල් තියෙනවා. ඔය අපි හිතන්නේ නැති. ඔය leaks වගේ ඒවා. හරි? මොනවද? කැරට් වගේ ඒවා. ඒ වගේ seeds ගන්න ක්‍රම තියෙනවා. තව තියෙනවා නම් අපි හිතන්නේ නැහැ මේ මොනවද? ලංකාවල පාවිච්චි වෙන්නේ නැහැ. ඔය මොනවද? බනානා කෙසෙල් වලත් seeds තියෙනවා. අපි සාමාන්‍ය දන්නේ කුරුල්ලන්ගෙන් ගන්න ඒවානේ. බනානා වලිනුත් seeds ගන්නවා පැල කරලා. right? ලංකාවේ වැඩි පාවිච්චියක් නැහැ. හැබැයි ඔය ගොඩාක් developed countries ඒවා පාවිච්චි කරනවා. right? කැරට් වල කොහෙද තියෙන්නේ? මොකද වන්නේ? කැරට් වල කොහෙද තියෙන්නේ? මෙහෙමයි. දැන් කැරට් එක ගත්තාම කැරට් එකේ කොහෙවත් නැහැ. right? හැබැයි ඒවා artificially create කරන්න පුළුවන්.
ක්‍රියේට් කරවලා තියෙනවා. හරි? ආටිෆිෂල් ක්‍රියේට් කරවලා තියෙනවා. ප්ලාන්ට් එක. තේරුණාද? ඒක ඔව්. ක්‍රියේට් කරනවා කියන්නේ මෙහෙම. ටිකක් සර් ලීක්ස් වලත් එහෙමමද? ඔව්. ඒ වගේත් එහෙම වුණා. රයිට්? මම ඔයාලට ඕනනම් අන්න රයිට්. ටිෂු කල්චර් එකේදී මල්ලි වෙනකන් ටෙස්ට් එක කරන්නේ මේ ටිෂු කල්චර් එකේදී කෑල්ලක් අරගෙන රයිට් ඒක පැල කරන එකනේ කරන්නේ. ඒකේ අපිට ඕනම පාර්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි මේකේ ඇත්තටම මේ සීඩ්ස් ගන්න පුළුවන් එහෙම. රයිට්? යම් සීඩ්ස්ම ගන්න පුළුවන්. සිරා සීඩ්ස්. රයිට්? එහෙම ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඔයාලට ඕනනම් වෙලාව තිබුණොත් අද පෙන්නන්නම් පොඩ්ඩක් ඔය එක්සැම්පල් එකක් දෙකක්. ආටිෆිෂියලිම ජෙනරේට් කරන්න පුළුවන් සීඩ්ස් එක. රයිට්? ඒකයි කියන්නේ. රයිට්. ඕකේ. ඊට පස්සේ අවසාන එක ස්ටෙම් ටියුබ්. මේ නම් 4ක් තියෙන්නේ. රයිසෝම්, කෝම්, බල්බ් ඇන්ඩ් ස්ටෙම් ටියුබ්. ඔය නම් 4 ඕක නම් පාඩමේ තියෙන්නම ඕන. කොහොමද කියන්නේ? රයිස් හෑන්ඩ් කරලා තියෙනවා. සර් පරිප්පුව දෙන්න කොහෙද? ගහකද නැත්නම් වැලකද? පරිප්පු හැදෙන්නේ අර මෙහෙමයි. දැන් අර සාමාන්‍යයෙන් අපි මේ බඩිරු හැදෙන්නේ කොහොමද? ඒක නම් හැදෙන්නේ මේක හැදෙන්නේ අර පත්‍ර මතක නැහැ. පොඩ්ඩක් ඉන්න මම බලලා අපි බලමු දැන්. ඩාල් ට්‍රීස් කියලා සර්ච් කරමුකෝ. මට මතක නැහැ නිකන් මටත් වෙන කිව්ස් ඒක. මේ මොකද්ද මේ? ප්ලාන්ට් එකක දැනෙන්නේ නැහැ. ඩාල්ගේ ස්පෙලිං හරි නේද? නැත D H නේ. නෑ නේද? DH බලමු. ඔව් සර් එහෙම මේ හරිනේ. නිකන් අර මෑගරල් වගේ ගහක නේ හැදෙන්නේ. හරිද මල්ලි? thank you මල්ලි. වත් නිකන් අර අම්මයි ඒක වෙලාවට මම නැත්තම් එහෙම මම ඒක සර්ච් කරන්න එහෙම නිකන් හිතන්නේ නැහැ. කරල් නේදී. හරිද මල්ලි? හරි සර් හරි. හරි. ඕකේ. ඊට පස්සේ අපි කතා කරගෙන යනවා. හරි. ඊට පස්සේ එහෙම තමයි. ඊට පස්සේ ආටිෆිෂල් වෙජිටේටිව් රිප්‍රොඩක්ෂන් ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඒකට තමයි දැන් අපි ආටිෆිෂලි මේක ප්‍රොපගේට් කරන ගැන කතා කරන්න තමයි අපි ඔන්න එන්නේ. මොකක්ද ආටිෆිෂල් කියන්නේ? plants produce කරනවා vegetatively කවුරු විසින්ද? plants propagate කරනවා මිනිස්සු විසින් plants propagate කරනවා vegetatively මිනිසා විසින්. මේ මිනිත් කියන්නේ vegetative reproduction එක මිනිහා මැදිහත් වෙලා කරනකොට කියනවා අපි ඒක artificial vegetative reproduction කියලා. right. එතන කොටුවක් තියෙනවනේ අපි ලියාගමු මේක production of තේරුම් ගන්න production of plants vegetatively production of plants vegetatively
production of plants vegetatively by man. Production of plants vegetatively by man. Production of plants vegetatively by man is known as artificial vegetative reproduction. Is known as artificial vegetative reproduction. එතනින් එහාට පිටුවල අංක වැදිලා නැද්ද? It's known as artificial vegetative reproduction. හරි. ලිව්වද ඒක? ඔව්. ඊට අපි කතා කරමු මේකේ ඉතුරු ටික කතා කරමු. හරි ඊට පස්සේ මේ artificial vegetative reproduction එක කොටස් අපිට ඉගෙන ගන්න තියෙනවා හතරක්. يعني methods එකක් තමයි ඔය මුල් අද්දවන එක කෑලි කපලා. මොකද්ද? rootings of stem cutting. stem එක කට් කරලා ඒකේ root ගන්න. ඊළඟට තමයි grafting. layering. කොහොම ටිකක් තියෙනවා අපි කතා කරමු. ඉස්සෙල්ලා ටික ලියාගන්නමු. rootings of stem cutting. ඊළඟ එක grafting. layering. tissue culture. හරි. සිරාල් ළමයි මේක ඇත්තට බොහෝ දුරට මේ අවසාන පාඩම වෙයිනේ රිවර්ස් එකේ. දැන් මේක සෙන්සුරාදා මම කරනවා එතකොට අර පාඩම මොකක්ද? අර තව පාඩමක් තියෙනවා අර moment of force ගැන. ආන්ගේ පාඩම තියෙනවා. ඊට පස්සේ rotational effect එක ගැන නේ. ඊට පස්සේ අපිට අරක තියෙනවා ඊට පස්සේ අපිට ඉවරයි. ඒ බය වෙන්න එපා දැන් කාටවත් පාඩම් මිස් වෙනවා ඉන්නවා නම් මම ඩිසෙම්බර් වල මුල් වීක් දෙකේ විතර 11ට යන්න කලින් වලට රිවිෂන් එකක් කරනවා. ඒකට අනිවාර්යෙන් එන්න ඕනේ නැත්නම් නම් කෙලවෙනවා. මතක නැතුව යන්න බෑනේ. ඒකට එන්න. එතකොට දැම්ම මේ යාළුවෝ ඉන්නවනම් පොඩ්ඩක් කියන්න අපේ ක්ලාස් එකට 12 දැන් ෆිසිකල් පටන් ගන්නකොට සමහර විට ළමයි ඔක ක්ලාස් එකේ උපරිම 50ක් විතර වගේ තමයි ගන්න පුළුවන්. උපරිම 30ක් විතර වගේ තමයි. 50කුත් බැරි වෙයි ක්ලාස් එක ඉඳ නැච්ච. සෙන්ටරේ මේ හරි. ඒ නිසා පුළුවන් නම් යාළුවන්ට දැම්මු කියලා තියන්න රෙජිස්ටර් වෙලා තියෙන කියලා පොඩ්ඩක් නැත්තම් නම්බර කියවන්න. අපි කතා කරලා දැම්මම ප්ලේසස් ටික වෙන් කරලා ගමු. right. ඊට පස්සේ rootings of stem cutting. කොහොමද ඔන්ලයින් උත් යනවා දිගටම. ඔන්ලයින් එක නවත්තන්නේ නැහැ. ඒ කියන්නේ ක්ලාස් එකේම උගන්වන ගම ඔයාලා තැන් තැන් වල ඉඳන් ඉවි මම කැමරාවටත් කතා කරනවා. හරි rootings of stem cuttings. ඊට පස්සේ ඒකට අපි කියවගෙන යනවා. New plants can be obtained by planting stem cuttings of a mother plant. Mother plant එකේ stem cuttings අරගෙන අපි අදන්න පුළුවන්. It is more appropriate to select twigs from a healthy plant that do not bear tender leaves, flowers or fruits at that time. අපි දැන් මොනවා හරි ගහකින් අත්තක් කපන්න ගත්තදී අපි සලකන්න ඕන දේවල් ටිකක් තියෙනවා.
right මේකද හිතනවා මෙතනින් කපනවා කියලා මේ කපන අත්තේ මේ අත්ත කපලා අපි වලනවා නම් මේ කපන අත්තේ තියෙන්න බෑලු tender leaves නිකන් දලු කොළ තියෙන්න බෑලු ලපටි කොළ තියෙන්න බෑ right ඊළඟට ගෙඩි තියෙන්න බෑලු දැන් හිතන්නකො අපි ගෙඩි පිරිච්ච අත්තක් අරන් බිම පැල කරනවා කියලා ඒක හැදෙයිද නෑනේ නේද ඊට පස්සේ මේකේ ගෙඩි තියෙන්න බෑ දලු තියෙන්න බෑ සමනවාද බෑ කියන්නේ ලෙඩ වෙච්ච නිකන් මේ නිකන් ඔය නිකන් මැරිච්ච අත්තක් වෙන්න බෑ හොඳ හෙල්දි එකක් වෙන්න ඕන ලෙඩ තියෙන්න බෑ ගෙඩි තියෙන්න බෑ සහ tender leaves තියෙන්න බෑ ඒකයි ඔය කියන්නේ ඔය දේවල් ටික සලකන්න ඕනේ එතන අත්තක් කපා ගන්න කලින් ඒකයි ඔය කියන්නේ උදාහරණ දෙන්න rose shoe flower කියන්නේ මොකක්ද සපත්තු මල් වදමල අයිසෝරා කියලා ප්‍රාන්ත ජාතියක් තියෙනවා බෝගන්විලා and croton ඊළඟට layering කියන එක ඒකට ඔන්න මොකක්ද දන්නව මේක ගහේ තියෙද්දිම අත්ත ගහේ තියෙද්දිම පැල ගන්න ඒකෙන් මුල් අද්දව ගන්න අත්ත ගහේ තියෙද්දිම මුල් අද්දව ගන්න right layering මොන බලන්න initiate rooting while it is attached to the mother plant is known as layering අත්ත ගහේ තියෙද්දිම මුල් අද්දවන්නේ මේ layering කියන එක ක්‍රම දෙකක් තියෙනවා ළමයි එකක් තමයි ground layering කියන එක right ground layering කියන එක ඒ කියන්නේ මෙහෙමයි layering කියන්නේ මෙහෙමයි මේක මෙහෙම අත්ත මෙහෙම තියෙද්දි මේක පොළොවට නමලා හරිද මෙතන අර කොක්කක් යකඩ කොක්කක් එකක් ගහලා මේක උඩින් පස් දානවා පස් කොම්පෝස්ට් වගේ જાති දානවා කොහොමද දානවා කියලා දන්නවද ඊට පස්සේ මොකද වෙන්නේ මේක කොහොමද දානවා වහලා තියෙනවා ටිකක් දවස් තිබ්බට පස්සේ මෙතනින් මුල් අදිනවා අනිවාර්යෙන් මුල් අදිනවා හැබැයි හැම ගහේම ඕක වෙන්නේ නැහැ හරි නැත්තම් ඔයාලා ගෙදර තියෙන හැම ගහටම අඹ ගහටත් කරලා බලන්න හැම ගහේම ඕක වෙන්නේ නැහැ සමහර අය වගේ වෙනවා මුල් අද්දන්න මෙතන මුල් ඇදෙන්න ගන්න ඊට පස්සේ මොකද කරන්නේ මෙතනින් මේක කපනවා කවලා මේක අරගෙන වෙනම පැල කරනවා පැල කරපුවාම ගහක් ගන්න පුළුවන් right ඒකයි කියන්නේ ඒක තමයි ground layering කියලා කියන්නේ right තේරුණානේ බානු පියවර ටික තියෙනවා rooting is initiated from a branch of the plant closer to the ground level by this method steps are as follows first a small cut is made on the underside of the selected twig පොඩි කියන නමතුණා එක මේ අත්තේ අපි සලකන ලදන අත්තේ යටපැත්තේ පොඩි කට් එකක් දානවලු මොනවද මේ හරි පොඩි කට් එකක් මෙහෙම දානවලු then the twig is bent and buried under the soil මේ කට් එකක් දාපු එක මේක මුකුත් නෑ ඊට පස්සේ පොළොව යට වල්නවා පොළොව යට කියන්නේ මහා උස මේ යඹුරකට නෙමෙයි සාමාන්‍ය නිකන් පස් ටිකක් අයින් කරලා වල්නවා නිකන් අහපව් මේක නැගිටලා එන්න බැරි විදිහ හරි එතන මේ කොක්කක් දානවා මේ පේනවනේ පින්තූරෙත් තියෙනවා යකඩ කොක්කක් දානවා මේක අහපව අර ගැලවිලා උඩට එයි කියලා after few weeks the twig will develop roots then the twig is separated from the mother plant and is planted okay planter examples jasmine and lemon dekhi saha jasmine can jasmine no picture neda picture mal diyena right aerial layering kiyanne wena case ekak this method is used for the twigs which are high above the ground udin thiyena pala ganna thama karanne a ring of bark of the twig is removed right mokadda mekedi karanne අර ගහේ අත්තේ බාක් එක කියන්නේ පොත්ත ගලවන පොඩි කැලලක් හැමතැනම නෙමෙයි මම උතන පින්තූරෙකුත් දාලා දෙනවා මේ ඒරියල් ලේයරින් කරපු එක
A mixture of compost and coir dust is placed around that place and tied with a strip of polythene. මොන දැන් අත්ත තියනවා නම් මෙහෙම හිතන්නකො මේක තමයි අත්ත කියලා. මේ බාක් එක කොටසක් ගාලා කපනවා. වටේටම බාක් එක අයින් කරනවා. අයින් කරලා මෙතෙන්ට දානවා කොයා ඩස්ට් එක මික්ස් එකකින් ওই බාණ්ඩු පින්තූරේ තියනවා වගේ මෙහෙම වටේට හොඳට දානවා තවරනවා. තවරලා පොලිතින් එකක් අරන් හොඳට ඕක මේක වටේට ඔතනවා. දැන් මෙතන මේ කම්පෝස්ට් වලින් මෙතන පෝෂණය අවශ්‍ය පෝෂණය ලැබෙනවා මේ අත්තට. ඊට පස්සේ මෙතනින් මුල් වැඩෙන්න ගන්නවා ළමයි. ඊට පස්සේ මෙතනින් අත්ත කපලා මේ මුල් ටික තියෙනවනේ මුල් ටිකෙන් අලුත් ප්ලාන්ට් එකක් ගන්න පුළුවන්. මොකද කරන්නේ ප්ලාන්ට් එකෙන් අත්ත තියෙනවා මේ ගහ තියෙනවා මේ තමයි. අත්තේ මේ බාක් එක අයින් කරලා මෙතන කොම්පෝස්ට් එහෙම දාලා මෙතන මික්සර් එක මෙහෙම වටේට දාලා පොලිතින් එකකින් ඔතනවා. ඔතලා මේකේ අපි මුල්ලක් දාන්න මේකට කාලයක් දෙනවා. ඊළඟ මෙතනින් කපලා මුල් ටික එහෙමම බලන්න. right? ඕකයි කේස් එක. After few weeks the twig will develop roots. Then the twig is separated from mother plant and is planted. Pomegranate කියන්නේ මොනවද? ග්‍රැනේඩ් කියන්නේ බෝම්බයද නේ? දෙලුම්, ලෙමන්. ඒ දේවල් වලට ඔක කරනවලු. Following are some advantages of layering. එතකොට plants that do not produce seeds can be propagated successfully. but seeds හදන්නේ නැති plants successfully generate කරන්න පුළුවන් මේ method එකෙන්. ඊට ඊළඟට several number of plants can be produced easily. plants වර්ග කීපයක් හදා ගන්නත් පුළුවන් කියලා කියනවා. right. අද දැන් ඔතෙන් නම් ගොඩක් දේවල් කතා කරානේ. පොඩ්ඩක් විනාඩියක් දෙකක් වෙලාව දෙන්නම්. කියව ගමුකෝ කට්ටිය. තව ටිකක් තියෙනවා කතා කරන්න. we have batting first. තවන විනාඩි 10ක් 15ක් ඉවසමුනේ. සම්පූර්ණ නෝට් එක කියව ගන්න.
හරි වෙලාව ඇති අපි දැන් කතා කරමු. right ඊට පස්සේ තව ටිකක් අපි කරගෙන යමු. චුට්ටක් තියෙනවා තව. right හරි. අපිට තියෙනවා මේ grafting ගැන කතා කරන්න. right තමයි එතන මේ පොඩි ඉඩක් තියෙනවානේ several number of plants can be produced easily කියන පල්ලෙහා තනේ. මොමල් තියෙනවා dark mode එක තියෙනවානේ. මගේ තියෙනවා dark mode එක. මෙතන grafting මෙතන මේ ඉඩේ මේ grafting කියන topic එක වැඩිලා නැහැ. එතන අංක 3 දාලා grafting කියලා ලියන්න. right අංක 3 දාලා grafting කියලා ලියන්න. එතන වැඩිලා නැහැ. right ඊට පස්සේ අපි කියවන්න යද්දී අර grafting කියලා දෙනවා ඡේදනේ මේ වාක්‍ය පටන් ගත්තේ grafting twig or bud කියලා දිනව නේද grafting කියලා twig or bud කියලා දිනනවා අන්න ඒක කපන්න තනියරකින් කපන්න grafting twig or bud කියන කොටස කපන්න breathing brackets තියෙන කොටස කපන්න right අපි කියවගෙන යමු connecting a twig or bud of a plant to a plant of some same or close related species is known as grafting. I barak kiyanam connecting a twig or a bud of a plant to a plant. Plant එකක bud එකක් කියන්නේ කැකුලක් නේ කැකුලක් හරි නැත්නම් අතු කැලක් හරි plant එක අතු කැලක් හරි නැත්නම් අර bud එක කැකුලක් හරි තව plant එකකට connect කරන එක තමයි grafting කියලා කියන්නේ. හරි හරියට නිකන් ගහක් වෙනවා ගහේ උඩ කෑල්ලට නිකන් හරියට නිකන් මිනිහෙක් ඉන්නවා හරිද මිනිහෙක් ඉන්නවා මිනිහාගේ ඔළුව කපලා එකෙක්ගේ ඔළුවක් දානවා හරි මොලේ තියෙන එකේ ඔළුව අයින්ස්ටයින්ගේ ඔළුව හයි කරනවා හරිද ඒකට නිකන් බුද්ධිමත් වෙයි කියලා දාන්න ඒක කරන්න පුළුවන් දෙතර මොකද්ද හෙඩ් ට්‍රාන්ස්ප්ලාන්ට් කියන්නේ ඔළුව දාන්න මේ මම මේ කියවුවා එකපාරක් ළඟදී මොලේ දිය වුණා නේද මැරිලා අර එළියට ගද්දි ඈ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ඔව් එහෙම එකක් හදාගන්න නේ අර ලික්විඩ් එකක් තියෙන කියනවනේ නිකන් මේ මොලේ සාමාන්‍යයෙන් අර අවයවයක් නේ ඔක ඒක එහෙම නෑ ලික්විඩ් එකක් තිබ්බ කියනවා මේ හෙඩ් එක ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු අවස්ථා තියෙනවා මම කියුවා මේ පත්තරයක දීලා ඔය ලැබ් එක කරා කියලා right කරන්න පුළුවන් බැරි නෑ හෙඩ් ට්‍රාන්ස්ප්ලාන්ට් නේ හරි දැන් ගෙදර අම්මට කියන්න අම්මේ මට අලුත් ඔලුවක් ඕනේ කියලා එතකොට මේ එතකොට අර මේ ස්නායු එහෙම කොහොමද දන්නේ නේ මේවා කරන්නේ මෙහෙමයි දැන් කොහොම හරි දැන් හිතන්නකො මොනවා හරි කාගේ හරි අතක් කැපිලා වෙන් වුණා කියලා ඒකරත් මල්ලි ඔය මෙව්ව බද්ධ කරන්න එපායි නේ ඇඟිල්ලක් කැපිලා හිතන්නකො මොනවා හරි දෙයක් කැපිලා වෙන් වුණාම ඒක ආයේ සෙට් කරද්දී ආයේ ඔගේ නියුරෝන් සෙට් කරන්න ඕන ලේසි වැඩක් නෙමෙයි නේ එතකොට ඉතින් ඒක වෙන අමාරු වැඩක් ඇත්තටම right මට ඉතින් කරන්න බැරිත් නෑ කරලත් තියෙනවා නැත්තම් කොහොමද මම හිතන්නේ heart එකක් transplant කරන්න මනුස්සයෙක්ගේ heart එකක් ගලවලා තව එකෙක්ගේ heart එකක් දානවා කියන්නේ kidney එකක් කොහොමද kidney එකක් දාන්නේ මොකද kidneys වලට ඒ neuron supply එක එව්වත් එපැයි නේ blood supply එක කියන ඒකට ගාන්ට ඉතින් මේක සෑහෙන බර වැඩක් සිරාවට right okay two parts of the plants grafted are mentioned below හරි ඔන්න දැන් plant එක මෙහෙම grafting කරද්දී parts දෙකක් තියෙනවනේ නේ එකක් තමයි stalk කියන්නේ ළමයි අර ගහේ කඳ කොටස stock එක මොකක්ද බලමු කියලා two parts of the plant grafted are mentioned below stock කියන්නේ the rooted part of the plant is known as the stock කියන්නේ මේව අර මුල් කොටස එවන අපි plant එකක් ගන්නවා කොල්ලක් වෙන පොඩ්ඩක් ඉන්නවා
ඊට පස්සේ මෙතන මේ ප්ලාට් එක උඩ පාර්ට් එකට කියනවා අපි ළමයි සයන් එක කියලා. කඳ කොටස මේ උඩ කොටස. මේකට කියනවා මුල් ටික තියෙන සෙට් එකට කියනවා ස්ටොක් එක කියලා. right? ඔක තමයි කියන්නේ. The rooted part of the plant is known as the stalk. Following are the characteristics that should be shown by a stalk. Right. ඔතන ඔයාලට මන් දුන්න අවසාන ඩිනුටිවුට් එකේ නම් පැහැදිලිව එක තිබ්බා මේ මම print කරගත්ත එකේ මම මේ වෙලාවට මේ අර ඕවර්ලැප් වෙලා මෙහෙම කේස් එකක් ගින් තියෙනවා ඒක වැරදිලා. right? ඒකට ඔතන මේ ෆීචර්ස් ටික ලියලා තියෙනව නේද? ඔයාලා දුන්න එකේ ලියලා තියෙනවද? පොඩ්ඩක් කියන්න. හරි. ලියලා තියෙනවද නැත්නම් ලියන්නත් තියෙන්නේ මට මතක නැහැ. හරි මම කියන්නම් කොහොමද ලියන්න තියෙන්නේ සර් මම. ලියන්න තියෙනනේ. බලන්නකො පොඩ්ඩක්. දැන් මෙතන මේ ස්ටොක් එකට තියෙනවනේ ෆීචර්ස්. දැන් මෙයාට උඩ එකට මේ දැන් මේ කොයි වෙලේවත් ළමයි අපි කාගත් මේ යට කෑල්ල ගලවලා වෙන එකකට බද්ධ කරන්නේ නැහැ. හැම වෙලේම ස්ටොක් එකට උඩින් තමයි අක්ටිවල සෙට් කරන්නේ. ස්ටොක් එක දිනවා මෙහෙම ස්ටොක් එක පොළොවට හයි කරලා හයි වෙලාම තියෙන. ඒකට උඩින් ඇවිල්ලා තමයි සෙට් කරන්නේ. සෙට් වෙන්නේ. අපි මේක තමයි සෙට් කරන්නේ. මේක තමයි බාහිරින් ගෙනල්ලා සෙට් කරන්නේ. right? එතකොට මේ ස්ටොක් එකට තියෙන්න ඕන ෆීචර්ස් ටික කියන්න. දැන් මෙහෙමනේ අපි දැන් ඔන්න සල්ලි වියදම් කරලා හරි අමාරුවෙන් ඔන්න මේක මෙහෙම කපලා තව ප්ලාන්ට් එකක් ගෙනලා මේකට ගහනවා. එතකොට ළමයි ඒ කරන දෙයින් වැඩක් වෙන්නේ නැහැ නේද? මේ අපි ස්ටොක් එක හෙන වීක් නිකන් ඔහෙ වෙහෙම වැඩන එකක් න ะ. අපරාධයක් නේ. ඒකට එහෙනම් මෙයාගේ strong root system එකක් තියෙන්න ඕන. right? මේක ලියමු. bearing a strong root system. දෙවෙනි එක having a uniform growth. මේක හරියට නිකන් uniformly grow වෙන්න අදිනවා. නැත්තම් මෙහෙම නිකන් අර පරණැල වගේ ගිහිල්ලා මේ තැන් වලට අපි සෙට් කරන්න බෑනේ. uniformly හරියට ඒක growth වෙලා තින්නේ හැමතැනම එක වගේ. දෙවෙනි point එක having a uniform growth. තුන්වෙනි එක මෙයාට පුළුවන් වෙනෝනේ environmental conditions වලට ඔරොත්තු දෙන්න. right? environmental conditions වලට ඔරොත්තු දෙන්න පුළුවන්කම තියෙනවා. ලියවන්න withstanding environmental conditions and environmental conditions. Conditions and diseases. ඔය දෙක ලියන්න. ඔය දෙක ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ලියාගත්තද? ඔව් සර්. හරි. ඊට පස්සේ අපි සයන් එකත් කතා කරලා මේක කරමුනේ. සයන් එකේ විස්තර දීලා තියෙනවානේ. The twig or bud taken from another plant grafted to a stalk. stalk එකට හයි කරන බඩ් එක නැත්තම් කැකුල නැත්තම් අතු කෑල්ල. ඒක තමයි කියන්නේ මොකක්ද සයන් එක කියලා. ඒකයි දීලා තියෙන්නේ. ඒකයි ඒ. හරි. ඒක දීලානේ දිනන වලටනේ. හරි.
ඊට පස්සේ මෙයාලට දිනවා තියෙන්න ඕන ෆීචර්ස් මොනවද සයන් එකට එයාට හොඳ කැරක්ටරිස්ටික්ස් තියෙන්න ඕනනේ හරි සහ ඔය උඩින් සෙට් කරන එක ලෙඩෙක් වුණොත් මේකත් මාර කරදරන්නේ සෙට් කරන එක සෙට් කරන්නේ මොනවද ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ ඒකට උගේ අනිවාර්ය හොඳ කැරක්ටරිස්ටික්ස් තියෙන්න ඕන අනිත් එක ඌ ලෙඩ රෝග නැති එකෙක් වෙන්න ඕනේ නේද අපි ලියමු මෙහෙම should have various good characteristics should have various good characteristics එක එක should be free from pests and diseases මේ දෙක ලියන්න හරි ලියුවද ඔව් සර් හරි ඉතින් අපි මොකද විනාඩි 15ක් විතර කලින් නවත්තන්න මැච් එක බලන්න ඕන නිසා හරි එහෙනම් නයිට් අර ෆෝම් එක ෆිල් කරන්න අනිවාර්යෙන් සෙනසුරාදා අපි හම්බෙමු ක්ලාස් ෆී එක කියලා නැති අය ගෙවන්න මේ මාසේ ගෙවපු නැති අය ගොඩක් ඉන්නවා ඒ නිසා ඒ අය ගෙවලා නැත්නම් රයිට් ඕකේ bye Thank you, sir. Goodbye, sir. okay goodbye goodbye sir Thank you, sir. Love you. I said